සාදු කියන්නේ. නමස්කාර කියන පන්සිල් සමාදන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတ်ပါတာဝေရမဏီစိក្ខាပဒံ සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิขวามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิසුරාමීරය මච්චපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුක්ඛේදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි භික්ඛවේ සංඝවත්තුනි හතමානි චත්තාරේ දානං පේය වජ්ජං අත්තචරියා සමානත්තතාති කාර්මික පින්බතුනි මලිගස්සේ අන්‍යෝන්‍යාදාර සමිතියට වසර දෙකක් පෙරීම නිමිති කරගෙන අපාති ගෞරවනීය පළතර සුමන ජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද අනුශාසනා ලැබමින් අද මහා පින්කමක් සිදු වෙනවා. ඒ මහා බෝධි පූජාවත් ධර්ම දේශනාවත් අද ඒ මහා පින්කමේ ප්‍රධානයි. මේ වගේ පින්කමක් කරන්ට අදහස් කළේ අන්‍යෝන්‍යාදාර සමිතිය ආරම්භ කරලා ගත වී ගියේ වසර දෙකක් පමණ කෙටි කාලයක්. මේ පිළිබඳව ප්‍රදේශ වාසී ජනතාව අතර කිසියම් අවබෝධයක්, හැඟීමක්, උනන්දුවක්
ඇති කරවීම. ඒ වගේම අද අපි දන්නවා අපේ රටේ මහා යුද්ධය මේ රට දෙකට කඩා. දෙකට බෙදා. දැන් මම මේ එන ගමනුත් කලුතර හමුදාවේ නියගිය තරුණයෙකුගේ මලගෙඩිස් ගොඩ වෙලා ආවා. එකම පිළිවිලා. ඒ අම්මට උත්තරවත් කිසි නැතිද? ලස්සන තරුණේ අර මිනිහෙක් කීපාවලයි. මේ වගේ තරුණයෝ දාස් ගණනක් අපේ ජාතියට අහුවෙලා. මේ ගම් වලටත් උත්තරවත් ඒ වගේ මල කඳක් දෙන්නේ. අපීමක් ඇති වෙනවා. අනේ මේ තරුණයෝ ජීවිත පූජා කරන්නේ අපේ රට වෙනුවෙන් නේද කියලා. අන්න ඒ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ රට වෙනුවෙන් පිළිසිදු පණිවිඩය. එහෙම දිනාටම පුණ්‍යානුමෝදනා කරවන්න. ඒ වගේම පින්වතුනි මේ කතා කරන මේ වෙලාවෙත් ඒ යුද්ධයේ සිද්ධ වෙමින් පවතිනවා. හමුදා රෝහලට ගියා. ඊයේ පෙරේදත් මම ගියා මේ පින්වතුනි අත් දෙකම නැති තරුණයෝ, පා දෙකම නැති තරුණයෝ, ඇස් දෙකම නැති තරුණයෝ. කුඹ කැඩිලා සදා කාලික වොස්කොලේ ඉන්න තරුණයෝ. සිය ගානක් දහස් ගානක් අරගෙන අපට ඒ ඔක්කොම අපේ තරුණයෝ. වේදනාවෙන් කෑ ගහනවා අඬන. අන්න ඒ සතනේදී සුවාල ලැබූ හමුදා සෙබළුන්ට සුවපත් භාවය ප්‍රාර්ථනා කරමු. රට වෙනුවෙන් සටන් වදින තරුණ පිරිසට ආරක්ෂාව ප්‍රාර්ථනා කරමු. ඇත්තටම මම හිතනවා පින්වතුනි මුළු රටේම හැම පන්සලකම හැන්දෑවට මුළු ගමම එකතු වෙලා බෝධි පූජා කියන්න ඕන රට වෙනුවෙන්. අපි රට රැක ගන්න. ඒ රට රැක ගන්න දේරමේ වීර්ය යොදන හමුදාවට ආරක්ෂාව ලබන්න. මුළු රටම සෑම දාම දෙවියන්ට කියන්නේ. ඒ මොකද මේ මහ විනාශයක් පින්වතුනි අපේ රටට සිද්ධ වෙනවා. එක පැත්තකින් වටිනා ජීවිත දාස් ගණනක් අපේ ජාතියට අහිමි ඔක්කොම සිංහල ළමයි. දාස්. ඔය දෙන්සිල් කොබ්බෑ කඩුව මහත්මයලා වගේ මිනිස්සු පින්වතුනි බොහොම කලාතුරකින් ඉපදින්නේ. ඒ වගේ නායකයෝ නැති වෙනවා. මොන පක්ෂයක වුණත් පින්වතුනි ගාමන විස්ථානායක මහත්මයලා ඇතුළත් මුදලි මහත්මයා වගේ වටිනා නායකයෝ ජාතියට අහිමි වෙනවා. අද අපේ රටේ නායකයෝ නැති ගා. මේ විනාශයේ කෙලවරක් අවස්ථාවක් වෙන්නේ. ඉතින් සෑම දිනාගේම ප්‍රාර්ථනාව රක්ෂාමය පුදා වේවා. දුක් විඳර නිවේවා. මේ රට නොකඩී නොබෙදී ආශා වේවා. ඔය වැලි කන්ද අනේ පින්නතුණී වගේ පළාත් වලට ගියහම පෞද්ගලික දවසක අපි ගානවලට ගියාම කිසි කතා කරනවනේ ඒ අයගේ දුක් අඳුනා කියනවා. එක වයසක මිනිස්සෙක් කියනවා හාමුදුරුවනේ අපේ පවුලේ 9 දෙනෙක් සිටියා. 9 දෙනාගෙන් දැන් ඉන්නේ මම විතරයි. ඔබ වහන්සේලා ලබන සැරේ එනකොට මාවත් නැති වෙන්න පුළුවන්. කොච්චර වාස්නේ තම්බලකද. ඉන්නතුනි වැලි කන්ද පැත්තේ මිනිස්සු හේනට යන්නේ උදේ 11ට විතර කුඹුරට යන්නේ. ආයිත් විතර ගෙදර එන්නේ.
හේනට ගියත් කුඹුරට ගියත් අනේ මේ අහිංසක මිනිස්සු වෙදි කියලා මරාදා. ඒ වගේම තින්දෙකින් බස් එකක් නැහැ. දොස්තර මහත්තයෙක් නැහැ. ළමයින්ට අධ්‍යාපනයක් නැහැ. අනේ ගම්වල ජීවත් වෙන මිනිස්සු හැන්දෑවට තින්දෙකින් ගමේ ගෙදර ඉන්නේ පොඩි ළමයින් උත්සුරුළු කරගෙන රැයට කැලේ වදිනවා. මේ වගේ මහ වර්ෂාවෙත් කැලේ පඳුරු අස්සට වෙලා ඉන්නවා එළිදෙන. ළමයි තුරුළු කරගෙන හංගාගෙන. මේ වගේ පුදුමාකාර දුකක් තිබෙනවා. ඒ වගේම කොටි ගමකට පැන්නම පින්නතුනි බඩදරු අම්මලක් මරලා බඩේ ඉන්න ළමයිනුත් එළියට ඇදලා දෙන්න කපනවා. සමහර ගම්වල ඒ වගේ බඩදරු අම්මලා පවා පිටි කපලා මරා දානවා. ඉතින් මේ මහ විනාශය ගැන හිතනකොට කල්පනා කරනකොට අපි සෑම දිනම මේ වගේ පින්කම් කර අනේ මේ යුද්ධේ නිමා වේවා සාමේ උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕන. ඒකත් අද පින්කමේ ඒ කාර්මුණක් වෙනවා. මේ වගේ ආරමුණු රාශියක් පෙරදරි කරගෙනයි අද මේ පින්කම කරා. අන්තික පින්බතුනි ඊයේ ඇසලපුර පසළොස්වක් පොය අපිට මතකයි අපේ තථාගත බුදු පියාණන් වහන්සේ එදා වෙසක් පොය දවසේ බුදු බව ලබා දුන්නා. සත්‍යයක් ගත කරලා බුද්ධ ගයාවේ ඉඳලා බරණැස ඉතිපතනේට වැඩම කරලා පස්වග සෞසාන්තේ මංගල ධර්ම දේශනාව ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව කළා. ඒ ධර්ම දේශනාව අහලා පස්වග සෞසෝ ධර්මය අවබෝධ කරගෙන පැවිදි. ඊට පස්සේ යක්ෂ කුල පුත්‍රයා ප්‍රධාන කේතිලස ධර්මය අවබෝධ කරගෙන පැවිදි. මේ ප්‍රථම ශ්‍රාවක පිරිස. ඒ ප්‍රථම ශ්‍රාවක පිරිසට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සුඛාසී කළා. චරත වික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය බකුණෝ ජනස්ස අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන මහණෙනි ඔබ වහන්සේලා චාරිකාවේ හැසිරේ මොනවද බොහෝ දෙනාගේ හිතසුව මෙලවත් පරලවත් යහපත අත්තායි සුඛාය දේව මනුස්සාන දෙවියන් සහිත ලෝකයාගේ විදසුව එහෙම අවබෝධ කරලා ඒ පිළිස පිටත් කරලා බුදුරජාණන් වහන්සේද පිටත් වුණා ඒ චාරිකාව. අවුරුදු 45 ගංගානති ජනපදයේ අදේ නගරයේ මිනිසුන් ශ්‍රේෂ්ඨයා බුදුහාමුදුරුවෝ වැඩම කළා. සින්දසුනි ඒ උතුම් ධර්මය අපට ලැබුණා මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමදී. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ දවස් ගණන් තරුණයෝ මහණ වුණා. මුළු රටේම බුද්ධ ආගම වැළඳුණා. අපේ රට පුරා මේ ධර්මයේ ප්‍රතිවිලා තිබෙනවා. ඒ නිසා අපේ රටේ මහා උදාර ජාතියක් බවට පත් වුණා.
පින්තුන් දන්නවා අද ඒව ඔක්කොම අපට නැති වෙලා බලන්න. පින්තුන් අපේ රටට ඒ කාලවල නොයෙකුත් නම් පාවිච්චි කරලා තිබෙනවා. අපේ රටට කියපු මුල්ම නමක් තමයි හෙළදිව කියන්නේ. දිව කියන්නේ දූපත කියන එක. හෙළ කියන්නේ හෙළ සහිත දිවයි දූපත. මේ දිවයිනේ හිටියා ප්‍රධාන ගෝත්‍ර හතරක්. යක්ෂ ගෝත්‍රය, ඔය කුවේණිලගේ පරම්පරාව. යක්ෂ ගෝත්‍රය. ඒ වගේම නාග ගෝත්‍රය. ඒ කියන්නේ මන්යක් පිටනාරජ කියලා. ඒ පෙනේ පුප්පනාය නෙවෙයි. මිනිස් නාග ගෝත්‍රය. ඒ වගේම දේව ගෝත්‍රය. බුදුහාමුදුරු ලංකාවට වදිනකොට සුමන සමන් දෙවියන්ට කිස්මිටක් දුන්නා කියනවා. එස් ධාතු. ඒ සුමන සමන් දෙවියෝ කියලා කියන්නේ නිවිලි. දෙවියන් ඇදහු එක දේවාලෙක. සුමන. තව ගෝත්‍රයක් තිබුණා රාක්ෂස ගෝත්‍රය කියලා. ඒ ප්‍රධාන ගෝත්‍රය. ඒ නිසා තමයි අපේ රාජ්‍යයේ සිව්හෙළය කියන්නේ. එළය හතර જાතියයි. සිව්හෙළය ඒක පස්සේ වෙනස් වෙලා ගිහිල්ලා සිව්හෙළය. සිව්හෙළය. පාලියේ තවද සිංහලයේ කියන වචනේ පාලි පොතේ තියෙනවා. සිංහල දේශයේ කියන එක අපේ පැරණිම නමක් නෙලා. සිංහල දේශය. මේක සිංහල දේශය. සිංහලයන්ගේ දේශය. ඒ නිසා ඔය එක භාෂාවලින් ලංකේසි භාෂාවෙන් තමයි සෛලා. ශ්‍රීලංකෙන් කියන්නේ සෛලා. සෛලාන් කියන්නේ සිංහල කියන්නේ. සිලෝන් කියන්නේ සිංහල කියන්නේ. සිලෝන් ඒක භාෂාවෙන් වෙන විදිහ. ඊලාම් කියන්නේ සිංහලයේ කියන එක තමයි. ඊලාම් කියන්නේ ඒගොල්ලෝ කියන්නේ මේක සිංහලයේ කියන. ඉතින් මේ සිංහලයේ ඒ සිංහලයන් විසු දේශයයි සිංහලයයි මේ අඩන්ත බෙදන්ත දෙකම තමයි. මේක කාටවත් වෙනස් කරන්න බෑ. මේක සිංහල ඇඳුරක්. ඒක අපි කියපු එකක් නෙවෙයි. ඒක විජය රජුරු වෙන්නත් කියලා නේද? සිංහලයි. ඒක මේ අපි අලුතෙන් හදපු එකක් නෙවෙයි. ඒ අද මේක පිළිතුරු සමානම වචන. මේ වචනේ කතා කරන්න හොඳ නැහැ තමයි. මොකද මේ සිංහල කියන වචනේ කතා කළාම ජාතිවාදී ඇවිස්සෙනවා. වෙන කාටවත් ඇවිස්සෙන්නේ නැහැ. මේක ඇවිස්සෙනවා. ඒක තහනම් වචන. ඒකයි විනාශ වෙන්නේ. ඒක රැක ගන්නයි අර සමුදාව කරන්නේ. ඊළඟට පින්දෙන්නේ අපේ රටට තව නමක් තිබුණා පෙරදිග ධාන්‍යාගාරය කියලා. පෙරදිග ධාන්‍යාගාරය. අපේ රාජ්‍යවල වැව් අමුණු 10000 ගණන් බඳවලා වැව් අමුණු 10000 ගණන් බඳවලා මුළු රටම සරුකලා එකම කෙත්‍යායක් කළා. වෙල්ලක්ක කියලා කියන්නේ ලක්ෂ ගණන් වෙල් තිබුණා. ඒ කාලේ මුළු රටම සරු කරලා කෙස්පත් වලින් අපි ධාන්‍ය පිටරටවල් වල තියෙනවා. ඒ කාලේ අපේ රටේ කිව්වේ පෙරදිග ධාන්‍යාගාරය. අනේ බලන්න ආද පෙරදිග ධාන්‍යාගාරයක වෙලා තියෙනවා. පින්වතුනි අද කාල් ටිකක් පිටරටින්
දැන් අපි පාම් පිටිකන જાතිය. එක තාලට අඹරාඹර ඉන්දියාප්ප ගෑවත් ආප්ප ගෑවත් රොටි ගෑවත් පාම් ගෑවත් පාම් පිටිම අඹරාඹර කනවා එක තාලට. මේ පෙරදිග ධාන්‍යාගාරෙ මිනිස්සුන්ට වෙච්ච දේ. මේ පෙරදිග ධාන්‍යාගාරය බලන්න අපි පින්බතුන් අද 80ක් පිරිපිටි එක්කතරවල නිගෙන කෙනෙකුට 80ක් පිරිපිටි කිරියතුව ළමයි මන්ද පෝෂණය අපට කිරි ගේන්නේ කොහොමද? 6 මාසයක් තනකොළ නැති රටවල. ඔය කියන්නේ නිව් ශ්‍රී ලංකෙන් දොවාගත්ත ගමන් කිරි කියන්නේ. ඒ රටවල් වල ඊට ඉන්ටුවට 6 මාසයක් තනකොළ. ඉස්තරලන්ත 6 මාසයක් තනකොළ. ඉංගලන්ත 6 මාසයක් තනකොළ. ඒ අය සීත ඉස්සුවට කියන ඔක්කොම තනකොළ වේරලා පිදුරු කරලා විසි බඳින්න ඕන හරකට. අනිත් එක මේ වගේ එළිය බඳින්න බෑනේ සීත කාලේට හරක්ට. මේ විශාල ගෙවල් හදලා ගෙවල් හීටින් රක්ෂණය කරලා හරක්ටත් රක්ෂණය දෙන්නේ. ඒ කියා අධික සීතල වුණා හරක්ටත් ඇඳුම් අඳවන. සීතල ලෝමැඳු හරක්ටත් අඳවන. එහෙම කරලා ඉතින් අපට කීයව අපේ රට ස්විට්සර්ලන්තෙන් නෙදර්ලන්තෙන් නිව් ශ්‍රීලන්තෙන් අපට කීයව 12 මාසයක් තනකොළ තියෙන අපේ රට 12 මාසෙම තනකොළ වැවෙන අපේ රටට අර තනකොළ නැති රටවල් වලින් පිළිතුරු ඉතින් බලන්නකො මෙහෙම අවාසනාවක් අපිට ඉතින් වැඩිපුර මම හිතනවා කිරි නෙමෙයි ගේන්න ඕනේ තනකොළ. දැන් නිදහස ලැබලා 50 අවුරුද්දක් ගියා. මේ 50 වෙනි සාංගාසනයේ ලැබෙන අවුරුද්ද තියෙන්නේ. කියන්නේ අපිට මේ රට මොනවයින්ද කියලා පෝෂණය. දෙයක් තියෙනවා. අන්න හාල් ටික තියෙනවා. මිරිස් කරලක් තියෙනවා. පරිප්පු ටිකක් තියෙනවා. නොකොම පිටතින් අතපාල දෙන්නගෙන කනගාටු. අද ලෝකෙ තින්නේ අනේ අනිත් රටවල් දිහා බැලුවම අපිට අපි ගැන දුක හිතෙනවා. සිංගප්පූරුව කියන රට මේක 50 අවුරුද්දකට ඉස්සෙල්ලා කිව්වේ මොකක්ද දන්නවද? කවදා හරි අපේ රට අපි ලංකාව වගේ හදනවා. දැන් සිංගප්පූරුවේ මිනිස්සු මහ මුහුදක් උඩ කරලා ඉන්නවා. දිව්‍ය ලෝක වල හදා. අනේ දින්දතුනි අපි දැන් ඉස්සරේ කොරියාව කියලා ඒ දුප්පත්ම ලංකාවේ ගම්වලට අපි කිව්වා අපෝ කොරියාවක් කියලා. දැන් බලන්න කොරියාවකදී ඒක දින්දතුනි ඒ මිනිසුන්ට ආරංචි වුණ නඩු ගන්න. කොරියාව කියලා කිව්වේ. ඒ තරම් ඒවා දුක් කරේ. අනේ සිංහතුනි අපේ පෙරදිග ධාන්‍යාගාරේ අද ලෝක දුප්පත්ම රටවල් වෙන එකක් බවට පත් වෙනවා. අතෝ විස්සක් දුප්පත් ඒවා ඒ එකක් අපේ රට දුප්පත් රටවල් වෙනවා. පෙරදිග ධාන්‍යාගාරේ කියලා කියාපුවාට දෙන්නේ. ඒ කියාපින්නේ ඔය අපේ රටේ ගුල් තැන්පත් කරන ඇත්ත දැනගන්න ඕන අපිට නොපෙනෙන මහා කුමන්ත්‍රණයක් තියන්න මේ රටේ විදේශ නැති කළා. ඒ අපේ රටේ තිබිච්ච දේශීය වී වර්ග ඒ ඔක්කොම තිබෙන්නේ නැති කළා. දේශීය වී වර්ග ඒවා අපේ රටට ගැලපෙන ඒවා. ඒ වී වර්ග වක් උසයි. එතකොට වල් පැලෑටි වැවෙන්නේ නැහැ යට. ඊළඟට ගොඩක් දීපිට කපා ගත්තම පිදුරු ගහ විශාලයි. ඒක කොටලා පෙරළුවාම ඒකම කෝර වෙනවා ඊළඟ කන්නේ. ඊළඟට අපිට අමුතු රසායනික බේත් තෝරන කලේ නැහැ.
මේ වර්ගවල මාළු, පොරවක්කු, කොක්කු, වනුරෝ ඒ තමයි අපි යාළුවෝ කියන්නේ. ඉන්නේ කුමිනාසික බෙහෙත් දැම්ම නේද පොළොවට. මේ පොළොව රත්තරන් සරු පොළොවක්. මේ පොළොවට කුමිනාසික බෙහෙත් පුරුදු කළා. ඒ කුමිනාසික බෙහෙත් වලින් පොළොවේ ගැඩවිල් පණුව නැවෙනවා. ගැඩවිල්ලු කියලා කියන්නේ පොර පැස්කලියක් විදිහට. ඒ පොළොව යට ඉඳගෙන තනිකර පොර ගබඩාවක් තිය හදන්නේ ගැඩවිල් පණ. ඔය ඉස්සර අපේ තාත්තලා ඉදමකට ගිහිල්ලා බලලා කියන්නේ උදේ පාන්දර මේක බොහොම හොඳයි මොකද පණු පස් ගොඩක් තියෙනවා නම් ඒක මොකද පොර කියලා. මේ පණු කොක්කම නරනදයි. ඇමරිකාවේ ඉන්න පිළි ගැඩවිල් පණු විකුණනවා. ගැඩවිල් ෆාම් තියෙන ඇමරිකාව. ඒගොල්ලෝ හද විකුණනවා අපේ තියෙනක මරනවා බේසා. දැන් කො අපේ කුඹුරු ගැඩවිල් කො මාළු කො කොක්කු කො පොරවක්කු කො වින්නතේ සමනලයේ මීමැස්ස නැතුව ගස්වල ගෙඩි හැදෙන්නේ නැහැ. උන් පරාග පෝෂණය කරන්නේ. කො කුරුල්ලෝ මේවා දැන් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. ඒ පිටිම තමයි කන්දේ. දැන් ගොවියන්ට ඒ පොර දැම්මත් අර කුමිනාසික බේස් වලට එදිය දමන මොකුත් කිසිදු වෙන්නේ. කොහොමියා කොරුණී සිරොක්කම පින්නතුන් නැති වෙලා යනවා. මෙන්න මේ විදිහටයි මේ පෙරදිග ධාන්‍යාගාරය විනාශ කළා. බුදු අපේ වැව් මැද්දෙන් මහා පාරවල් දාලා වැව් දෙකකට කළා. මුගක් වැව් නැති කළා. මුගක් වැව් ගොඩ කළා. අපි මේවට අහු වෙලා අද අපි ඉංග්‍රීසි ජාතියක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම පිළිතුනේ අපේ රාජ්‍යයේ නමක් තිබුණා ඉස්සර ධර්මදීපය. අපේ රටට කිව්ව ධර්මදීපය. මේ රටේ මිනිස්සු ධර්මානුකූලව ජීවත් වෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුරූපව ජීවත් වුණා. ලෝකේ වෙන රටක මිනිස්සු ළඟ දකින්න නැති ගුණ රාශියක් මේ රටේ මිනිස්සු ළඟ තියෙනවා. ඒ මොකද අපේ අධ්‍යාපනයේ බෞද්ධ අධ්‍යාපනය පන්සලේ ඉගෙනුවේ කාර්ය. එහෙම ආකාරයකින්ම ධර්මය අපිට ඉගෙන. පන්සලේ බණ මඩුව අපට බණ කියා දීපු තැන. හොඳ නරක කියා දීපු තැන. අපට පින්පව් කියා දීපු තැන. පොතපතින් බණ කියවා පන්සලෙන් බණ අසා මේ රටේ දෙහෙනි මිනිස්සු ජීවත් වූ කාලය අපේ රට ධර්මත් දීපේ කියලා එදා කතා කරා. පිළිතුරු අපි දන්නවා ඕනෑම දෙයක් හදන්න වැඩ පිළිවෙලක් තියෙනවා. එංගියක් හදන්න බෑනක් තියෙනවා. චෛත්‍යයක් බඳින්න බෑනක් සැලැස්මක් තියෙනවා. ඒ වගේම රටක් හදන්න සැලැස්මක් ප්‍රතිපත්තියක් තියෙනවා. හදන්න සැලැස්මක් ප්‍රතිපත්තියක් තියෙනවා. සැලැස්මක් නැතුව මේ ලෝකෙ කිසිම දෙයක් හදන්න බැහැ. යොක්කොටම වඩා පිළිතුරු ජීවිතයක් හදන්න ප්‍රතිපත්තියක් ඕන. ජීවිතයක් හදන්න සැලැස්මක් ඕන. ඒ ජීවිත සැලැස්ම තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළ දහම. අපේ බෞද්ධ ජීවිතයේ උතුම්ම ප්‍රතිපත්තිය තමයි පංචශීල ප්‍රතිපත්තිය කියලා කියන්නේ. අපේ ජීවිත ගොඩ නැගුණේ පංචශීල ප්‍රතිපත්තියමයි. බලන්න. පින්වතුනි අනික් ප්‍රතිපත්ති වගේමත් මේ කාලේ බෞද්ධයෝ කරන්නේ ලොකු බොරුවක්. මේ බොරු පොරොන්දු දෙන්නේ කායක Tamanට බොරු පොරොන්දු දෙන්නේ. පන්ති ලකිනවා කියන්නේ
අප විසින්ම පොරොන්දු පහක් ඇති කර ගැනීමනේ. මමම මායක පොරොන්දු පහක් ඇති කර ගන්නවා. මගෙන් අනුන්ට හිංසාවක් නොවේවා. ඒ අහිංසාවාදී ප්‍රතිපත්තිය මගේ පුරා කෝමයකටවත් මගෙන් හිංසාවක් නොවේවා. ඉස්සර අපේ මිනිස්සු පින්නතුනි ඔය දාට උදැල්ලක් අතින් ඇල්ලුවේ නෑනේ වෙලට යන්නේ. අනුව කැපෙනවා කියලා බයි. නොදැනවත් සතෙක් මැරුවේ ඒ තරමට පරිස්සම් වුණා. අනේ පින්නතුනි අපේ රටේ වැඩි කලක් නෙවෙයි. අපි පොඩි කාලේ මිනි මැරුමක් ගැන අහන්න ලැබුණු හරි ඒ මුලින්ම අපේ රටේ. එහෙම හදිස්සියවත් මිනි මැරුමක් වුණාම පින්නතුනේ කවි පොලේකුත් ගන්න. අපි ආචිත්තික අම්මත් එක්ක පොලේ ගියාම පොලේදී කවි පොලකාරව මේ නිකට අත තියාගෙන කෑ ගහලා කවි පොලේ කියනවා. ඉතින් මරණ ගැන විස්තරයක්. සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ ගාල්ල නම් වූ ගම සොබන පටන් ගන්නවා. ඕනම කවි පොලයක් පටන් ගන්න ඒ තාලේ. සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ. බැරි වෙලාවක් දැනුත් කවිකොළ ගහන්න පටන් ගත්තොත් දවසකට අඩුම ගානේ 500ක් ගහන්න එපා. සකල දෙනින් පිළිදිරි ලංකාවේ අඩුම ගානේ 500ක් දවසකට ගහන්න ඕනේ. කාර්යකේ දාලා පණ පිටින් පුච්චන හැටි, පාරේ පුච්චන හැටි, පැහැර දාලා පුච්චන හැටි, ගස් දඩල පුච්චන හැටි 500ක් ගහන්න ඕන. අනේ ඉතින් සකල දෙනින් පිළිසිරි ලංකාවට වෙච්ච දේ. දෙයනේ පොයට උදැල්ලක් අල්ලපු නැති જાතියකට වෙච්ච දේ. මොකද මේ ප්‍රතිපත්තිය ඒ ප්‍රතිපත්තිය අපි ඒ පොරොන්දු අපි කඩ කළා. ඒ වගේම පින්වතුනි සිංහල බෞද්ධයෝ හරීම ආඩම්බරෙන් ප්‍රතිපත්ති ගරුකව කිව්වා අපි දාඩිය මාසින් හම්බ කරගෙන කන්න. ඔකම ආඩම්බර වචනයක් සිංහලයාගේ. අපි දාඩිය මාංශයෙන් හම්බ කරගෙන කන්න. දැන් පින්වතුනි හොරකම අනිවාර්ය දෙයක් වෙලා. හොරකම අනිවාර්ය දෙයක් වෙලා. ඒක අපේ ජාතියට උරුම වෙච්ච දෙයක් නෙවෙයි. පොඩි එකාගේ පටන් හොරකම් කරනවා. පුංචි මේකා උපංගාම හොරකම් කරනවා. ඒ කියන්නේ මේ පහුගිය දවසක පිටින් අපේ පන්සලේ මම දවල්කට විතර පන්සලේ දොර තේත්තලේ දොර කොට. මම දැක්ක දේවාල ළඟ ළමෙක් මාව දැක්ක එකපාරට පොඩි ළමෙක් පාස් වුණා. අවුරුදු 7ක විතර පොඩි ළමෙක් මාව දැකලා පාස් වුණා. මේ ජංග කොටයක් ඇඳගෙන පොඩි එකා. මේ පාස් වෙච්ච ඉඳ මං ගියා ඉක්මනට බලන්න. ඉතින් බැලුවා මිනිහා පොඩි පරිේශනයක් කරනවා. මොකද අර සරුංගල් වරින කාලේ බටපතුරක අග්ගිස්සේ කොහොල්ල ටිකක් අලවලා ඒක පින්පෙට්ටියට බස්සලා සල්ලි අලවල ගන්න. බලන්නකො මේ පොඩි එකා විද්‍යාඥයෙක් නේ. මම පරිේශනයක් නෙමෙයි කරා. මිනිහා කොහොම හරි 3.50ක් විතර සල්ලි බලන්නේ නෑනේ අලවල අරගෙන. අලවල ගන්නවා මිනිහා. ඔච්චර තාක්ෂියෝද බලන්නකො. මේක ලොකු වුණාම කොහොම වැඩේ කරයි. මේ පොඩි කාලේ ඉඳලා පොරකා. දැන් බලන්නකො ඔය ස්පිරිතාල වල වැඩ කරන හුඟ දෙනෙක් ගෙදරත් දිස්පන්සලයක් දාලා තියෙනවා. ගෙදර පොඩි ෆාමසියක් තියෙනවා. තුවාලට බේත් දානවා, 750ට කෙම්බිවිත් විකුණනවා. එයාගේ ෆාමසියක් ගෙදර තියෙනවා. එහෙම මිනිහම අදින්නා දානනේ. ඔය පාරවල් ලයින් වල තියන රෑට ඩීසල් අදිනවා, පෙට්‍රෝල් අදිනවා, සිමෙන්ති අදිනවා, ආල් ඔක්කොම ඇදීමයි. ඒ කියන්නේ අර දාඩිය මාංශයෙන් හම්බ කරගෙන කනවා කියලා ආඩම්බරෙන් කියාපු જાතියක්. අද එම් පිටින් හොරකමට ඇබ්බැහි වෙනවා. ඒ ප්‍රතිපත්තිය අපටම අපි කඩ කරගෙන. ඒ වගේ සදාචාරය ගැන අපට තිබුණේ හරි වටින සාහිත්‍යයක් පිළිබඳ. ඉස්සර අපේ අම්මලා කියනවා අපිට ඇහෙනවා අනේ ඉතින් අපේ ළමයින්ට දෙන්න කහවණු හම්බ කරලා නෑ අපි. ලැජ්ජ බය ඇතුව හදලා තියෙනවා. ඕක තමයි අපේ අම්මා ලැජ්ජ බය ඇතුව අපේ ළමයි හදලා තියෙනවා. දෑවැදට දෙන්නේ ඒක තමයි. පුදුම තරමේ සදාචාරය ගැන අපට මහා ගෞරවයක් ලෝකෙම තිබෙනවා. හදේකින් පින්මතුනේ ගාල්ල පැත්තේ ඉස්කෝල වලින් ආරංචි වෙන්නේ. මොනතරම් දේවල් අද සිද්ධ වෙන්නේ අපේ රටේ කියලා.
පුදුම හිතෙනවා පින්නතුනි මේ කිරිසප්පය අවුරුදු 1 2 පුංචි දරු පැටව මරා දාන හැටි. පුදුම හිතෙනවා තාත්තලගෙන් දරුවෝ විනාශ වෙන්නේ. මෙහෙම වෙච්ච අපරාධයක්. ඒ වගේම පින්නතුනි අපිට දැන් මෙලෝමිනියෙක් විශ්වාස නැහැ. පුදුම බොරු කියමනක් නේ කියන්නේ. පුදුම බොරු කියමන. දෙයියෝ ත්‍රවට්ටනවා, පෙරේතයෝ ත්‍රවට්ටනවා, අපිවත් ත්‍රවට්ටනවා. දැන් බලන්න විභාග වලට යන ළමයි SSC වලට යනකොට කලින් දවසේ ඇවිල්ලා පිරිලා පන්සලේ දේවාලේ මේ රතු තිරයක් පූජා කරනවා, අය කිරිබත් පාත්‍ර 7ක් පූජා කරනවා, අය රූපයක් පූජා කරනවා, අය කොහොම හරි සම්මාන 6ක් එක පාස් කරලා දෙන්න කියලා කියනවා. විභාගේ පාස් වුණාම එක්කෙනෙක්වත් පළාතේ දෙන්නේ. මොකද ළමයි දන්නවා දෙයියන්ට කියලා පාස් කරගත්තොත් පේල් කරන්න බැරි බව. මොකද ආයි දෙයියෝ පේල් කරන්නේ නැහැ. පාස් කරගන්න විතරයි, වැඩේ කරගන්න විතරයි. දෙයියෝ කරන්නේ. දැන් මේ මාත්‍ර ගාල්ල පැත්තේ කට්ටඩි උන්නේ නැහැලා. බලන්නකො පෙරේතින්ට අඬ ගහන හැටි. උරයටින් කෑ ගහන අඬ ගහන්නේ. මීකට කම්පා කරගෙන වලින් අහස මුගුරවාගෙන වරින් මහ මුහුද කලම්බාගෙන වරින් ඔබට ගොඩමස් දෙනවා, දියමස් දෙනවා. ඉතින් පෙරේතියොත් එනවා කලම්බාගෙන. හනේ ඇවිත් බැලුවම හාල් මැස්සුයි හෙට්ටයි දෙරෙප්පුවක් කෑවා. ඔය පෙරේතින්ට වෙනදී අපටත් පෙරේතින්ට වෙච්ච දේ තමයි වෙලා තියෙන්නේ. දෙයියෝ ත්‍රාට පෙරේතියෝ ත්‍රාට අපිත් ත්‍රාට. ඉතින් අපිත් පෙරේතියෝ වගේ හැමදාම මුලා වෙනවා. ඒ නිසා දැන් නම් අපිට අම්මා අප්පවත් විශ්වාසයි. මෙලොවමිනියෙක් විශ්වාසයි. ඒ තරම් පින්නතුනි බොරුවම රච කරන. ඒ ප්‍රතිපත්තිය අපි ළඟ තිබෙච්ච බෞද්ධකම කියන්නේ ඒක තමයි පින්නතුනි. ඒ වගේම අපේ රටට තිබිච්ච ලොකුම ගෞරවයක් පින්නතුනි මත්පැන් නොබන જાතියක් හැටියට. ඔය රොබර්ට් නොක්ස්ගේ වාර්තාවේ තියෙනවා, ලියලා තියෙනවා ලක්වැසියෝ මත්පැන් නොබති. 18 අවුරුද්දක් එයාට දකින්න ලැබිච්ච දේ. ලක්වැසියෝ මත්පැන් නොබති. හේත් බලන්න අද පින්නතුනි අද මේ මිනිහා උච්චාවේ නොබන මිනිහෙක් සොයාගත නැහැ. අද ලංකාවට ඒකෙම අනිත් පැත්ත. මොන මිනිහද නොබොන්නේ? එතියා අත්දකින්න ඇති පත්‍රේ වාර්තාවක් ලෝකේ වැඩියෙන්ම මත්පැන් බොන රට කියලා. ලංකාව ගැන ලෝකේ වැඩියෙන්ම මත්පැන් බොන රට. ඉතින් ඒ කාටකින් ලොකු සතුටකුත් අපිට තියෙනවා. කොහෙන්ද පළවෙනියා වුණානේ. කාලයකට පස්සේ ලොකු සතුටක් අපි මේ පැත්තේ පළවෙනියා වෙලා. මත්පැන් බොන ජාතීන් අතර ලංකාව පළවෙනි. ඉතින් බලන්න මේ මිනිස්සු ඔක්කොම බොන්නේ සුරාමේරයේ මජ්ජපමා දක්ඛානා කියන මිනිස්සු නෙමෙයි. මේ Tamanටම බොරු කර නැත්නම් අනුන් පොරොන්දු වෙන එක වැරද්දක් නෑ, අපිටම අපි බොරු පොරොන්දුවක් දීලා. දැන් පොරොන්දුනේ ඕකනේ. දැන් පොරොන්දු වුණා, දැන් යන ගමන් බීලා. දැන් කඩනවා ඒක. මේ බීලා ඇවිල්ලා පොරොන්දු වෙනවා. මේ මොකට ගඳ එනවා බන කියනකොට. ඒත් මිනිහා පොරොන්දු වෙනවා. පින්නතුනි පොරොන්දු කඩ කරන තැනක කොයින්ද? පොරොන්දු කඩ කරන තැනක කොයින්ද විශ්වාසය? මට මාව බොරුකාරයෙක් කරගෙන. මාත් එක්කම බොරු පොරොන්දු වෙනවා. ඒ නිසා අද අපි ධර්මදීපේ කියලා ලොක් ගරු කළ අපේ රට මිනිමරුවන්ගේ දේශයක් බවට පත් වෙලා මත් තැන්වලින් පිරුණු දේශයක් බවට පත් වෙලා රට හැම තැනකම පාරක් නගරයක් හැම තැනකම සැබෑරුම් කිරිලා දේබද්දු කිරිලා පෞල් ජීවිත අඩාල වෙනවා, දරුවෝ පාරට වැටෙනවා, මිනිස්සු ලෙඩ වෙනවා, අනතුරු වැඩි වෙනවා, මත්පැන් වලින් කරන විනාශය බරපතලයි. මෙන්න මේ නිසා පුළුවන් තරම් අද පින්වතුනි මිනිසුන්ට කෑ ගහලා අඬ ගහලා කියන්න ඕන අපේ ධර්මදීපය අපි යලි ගොඩ ගන්න ඕන. අපි හදා ගන්න ඕන. අපේ දරුවෝ ටික හදා ගන්න ඕන. තුන් වේල බාඩ පිරෙන්න කාලා හිටපු જાතියක් අනුන්ට අතපාන්න දෙන්න බෑ. අපි යලි හිසෝසවන්න ඕන. අන්න ඒ නිසා අපාතර රට වෙනසෙන මේ කාලේ
අසමගියට රජ වෙන්න දෙන්න බෑ. යොක්කෝ සමගි වෙන්න ඕන. ඔය කියන අරම මේවා ભેද පැත්තකට කරලා. අන ඒ නිසා මේ සුබ සාධක සංගමේ හොඳ අදහසක් හොඳ අරමුණක්. එදා අපිට මතකයි ලෝතර බුදුරජාණන් වහන්සේ වදාලා චත්තාරිමානි වික්කවේ සංඝවත්තෝනි මහණෙනි සෑම මිනිසෙක්ම ඉපදුනා නම් අනු සඳහා සමාජයේ සඳහා සංග්‍රහ හතරක් කරත් මිනිහා කියලා කියන්නේ මේ ලෝකේ සත්‍යයන් අතර විශිෂ්ටම ශ්‍රේෂ්ඨම සත්‍යය. මිනිහා කියලා කියන්නේ මිනිස්සු මිනිස්කමේ අගේ වටිනකම කල්පනා කරනවා නම් මිනිහෙකුට මොනතරම් වටිනා සේවයක් ලෝකයට කරන්න පුළුවන්. අන්න ඒකයි බුදුහාමුදුරු වදාළේ දානීන මිනිහෙක් සමාජයට දානේ සංග්‍රහ කරන්නට. දානේ කියන්නේ පරිත්‍යාගය. අන්ත පරිත්‍යාග කරන මිනිසයා ශ්‍රේෂ්ඨ මිනිසෙක්. ඒ වගේම මිනිහෙකු හැටියට යුතුයකම් කරන කෙනෙක්. ලෝතර බුදුරජාණන් වහන්සේ තරම් මේ මිනිස් ඉතිහාසෙ දන් දීපු කවුරුත් නැහැ. ඒ බුදුහාමුදුරු සරණ යන අපි පුළුවන් තරම් අනුන්ට පරිත්‍යාග කරන්න. මේ සුබ සාධක සංගමයේ අන්‍යෝන්‍ය ආධාර සමිතිය මේක ආරම්භ කළේ එකිනෙකාට උදව් කරගන්න. එකිනෙකාට පිහිට වෙන්න. මරණයකදී විපතකදී උදව් වෙන්න. ඒ අදහසේම තිබෙන පරිත්‍යාගය. මේක ගමේ ප්‍රබල සමිතියක් කරගන්න. අපි කාගේ ප්‍රයෝජනෙ සඳහා. අනිත් එක ඒ සමිති පටන් ගත්තම ඒ සමිතියෙන් වැඩක් ඇතියත් විතරයි බැඳෙන්න ඕන. දැන් ඔය ක්‍රිකට් ගහන අයගේ සමිතියක් පටන් ගත්තොත් ඒකට වොලිබෝල් ගහන අය බැඳෙන්න ඕනේ. ඒකයි ක්‍රිකට් ගහන අය විතරයි මේකට බැඳෙන්න ඕන. වොලිබෝල් ගහන අය වෙන මේකක් පටන් ගන්නවා. ඒකට බැඳෙන්න ඕනේ නැහැ පාපන්දු ගහන. ඒ වෙන මේකක් පටන් ගන්නවා. ඒ වගේ දැන් තේවවන්නන්ගේ සමිතියක් මෙහි පටන් ගත්තොත් ඉතින් තේ තියෙන අය බැඳුනම ඇති. පොල් හිටෝන එකට බැඳෙන්න ඕනේ නැහැ. දැන් එක්සත් ජාතික පක්ෂ සමිතියක් පටන් ගත්තම ඒ පක්ෂයත් ඒකට යන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමිතියත් ඒකට බැඳෙන්න ඕනේ. තමන්ගේ පක්ෂය. ඒ වගේ මේ සමිතියට බැඳෙන්න ඕනේ මැරෙන අය පමණයි. දැන් මේ සමිතියට බැඳෙන්න ඕනේ මැරෙන අය පමණයි. UMP කාරොත් මැරෙනවා, ශ්‍රී ලංකා කාරොත් මැරෙනවා, පොල් වබන්නොත් මැරෙනවා, පාපන්දු කාරොත් මැරෙනවා, ක්‍රිකට් ගහන අයත් මැරෙනවා. සියල්ලෝම මැරෙන නිසා අපි සියල්ලෝම මේකේ සමාජිකයෝ වෙන්න. මේ සමිතියට අපි ඔක්කොටම කිසි බයක් නැතුව සමාජිකත්වයේ ගන්න පුළුවන්. අපි ඔක්කොම මැරෙන මිනිස්සු නිසා. ඒ නිසා මුළු ගමම එකම සමිතියක් බවට පත් වෙනවා. සමිතියක් බවට පත් වෙලා එකිනෙකාට පරිත්‍යාග කරගන්න. අනිත් එක පින්වතුනි අපට පරිත්‍යාගය කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. බෞද්ධයි. මේ ලෝකෙ පින්වතුනි මේ වගේ අන්ත කන්නද જાතියක් ඇත්තේ. දැන් ඔය ඇමරිකාව වගේ රටවල් වල පින්වතුනි හරියට කෑම අහක දාන. හැබැයි කුරුල්ලන්ට එහෙම දෙන්න තහනම්. කුරුල්ලෙකුටවත් දෙන්නේ. ඕස්ට්‍රේලියාවේ දවසකට කිරි ගැලුම් 15 ලක්ෂයක් බූදට දානවා. කිරි ගැලුම් ලක්ෂ 15ක් නිෂ්පාදනය වැඩි හින්දා මහ මුදට හලනවා. කාටවත් දෙන්නේ. ඒක බලන්න අපි දුක්පත් ජාතියක්. පොසොන් පොයට වෙසක් පොයට දෙයනි පාරට යන්න දෙන්නේ නැහැ.
අඬ ගහලා බලෙන් කවන. බත් කාලේ යන්නලු, නූඩ්ස් කාලේ යන්නලු, කෝපි බීලා යන්නලු, තැඹිලි බීලා යන්නලු, කඩලා කාලේ යන්නලු. ලෝකෙ බලෙන් කවන එකම රට මේ රට විතරයි. කොහොමද බලෙන් කවන්නේ? පුදුම දීමක් පිටුතුනි. කොච්චර නැති බැරි කන් තිබුණත් අපි කැමැති අන්ත කන්න දෙන්න. දාන. ගමේ මරණයක් වුණාම ගමේ කොම එකතු වෙලා දුක බෙදා ගන්නවා ඉස්සර පින්නතුනි ගමේ මරණයක් වුණාම ගමේ වඩු බාසුන් නැහැ පෙට්ටිය හදලා දෙන්න. යක් හතයක්වත් ඒකට ගන්නෙ නේ. ගමේ ළමයි බල කපලා දෙනවා. සුහුණ බැඳලා දෙනවා. හත් දවස් දාන ඉවර වෙනකාම වටපිට ගෙවල් වලින් උදේට කෑම ගේනවා, දවල්ට කෑම ගේනවා. තේ ටික හදාගෙන එනවා. අර බලන්න කොච්චර එකම පවුලක් බවට පත් වෙනවා පින්වතුනි. ඒ නිසා මේ ගම්වල තියෙන ඔය පක්ෂ ભેද ආදිය නැති වෙන්න හරිය වටිනවා පින්වතුනි මේක. ඒවා අපි ඇත්තටම දැන්වත් ওই පක්ෂ ભેද නැති කරන්න ඕනේ. ඔබ බදාගෙන නගලන්න එපා. පුළුවන් තරම් රහසේ Tamange ඡන්ද දීලා ඉන්න. එකිනෙකා මරා ගන්න එපා, ගහගෙන ගන්න එපා. ගමේ මිනිස්සු ඔක්කොම පුදුම සමගියකින් ඉන්න ඕන. මරණයක් වුණත් ඔක්කොම එකතු වෙන්න ඕන. මගුලක් වුණත් අපි ඔක්කොම එකතු වෙන්න ඕන. කාට හරි ලෙඩක් දුකක් කරදරයක් වුණත් අපි දුවලා ගිහිල්ලා සැප දුක් පහන්ට උන උදව් කරන්න ඕන. ඒ විදිහට පුළුවන් තරම් පරිත්‍යාග කරන්න. බලන්න ඉස්සර අපි පින්වතුනි බත් කනකොට ඉස්සෙල්ලාම බත් රටක් අනුන්ට දෙනවා. දෙක් කරනවා. ඇයි? දත්වාච බුත්වාච යථානුභවං බුදුහාමුදුරුව අපට නියම කළා කන්න ඉස්සෙල්ලා දෙන්න කියලා. අපි දෙනවා. ඒ කියා අපේ පරණ මිනිස්සු බලන ගස්වල ගෙඩි කඩනකොට අපට මතකයි අපේ සීයා එහෙම කියනවා අඹ කඩනකොට එම් ගෙඩි 4-5ක් ඉතුරු කොල්ල කඩාපල්ල කියලා. කුරුල්ලන්ට කන්න ඉතුරු කරනවා. වැල වර්ග කඩනකොට අතුවක් දිස්ස ගෙඩි කොම වවුලන්ට ඉතුරු කරනවා. හැම වෙලේම අර ගහ කොලේ තියෙන ගෙඩි පවා ඒ තියා පින්වතුනි ඉස්සර වෙලේ කුඹුරු යායි වෙල් යායි ලියද්දක් වෙන්කලා කුරුල්ලන්ට. ඒකට කියන්නේ කුරුළු පාඩුව කියලා. ගොයම් පැහිලා කුරුල්ල ඇවිල්ලා කපාගෙන ගිරව් කපාගෙන යනවා. කුරුළු පාඩුව. සත්තුන්ට කන්න දුන්නා. මේ පරිසරේ ඉස්සර බලන්න අපේ ගෙවල් වල වත්තේ පිටි කොච්චර කුරුල්ල හිටියද? කා කුරුල්ලෝ, කොණ්ඩ කුරුල්ලෝ, සිවුරු හොරු සුදුරෙදි හොරු අර මුන් කියා ලස්සන කුරුල්ලෝ හරියට වතුවල හිටියා. දැන් මේ කුරුල්ලෝ පින්නතුනි සමනලියෝ දැන් නැහැ. හරි අඩුයි. කුරුල්ලෝ හරි අඩුයි. වෙල්වල දැන් බලන්න තිත්තේ හඳේකත් හොයාගන්න වෙලේ. කොම් පෝර ගාලා පිටතට මේ අපි අපේ යාළුවෝ ටික මරාගත්තා. අපි නොදන්නවට අපේ යාළුවෝ අපි මරාගත්ත අපේ යාළුවෝ ටික. අපි ගොවිතැන්පත් નિසරු වෙන්න ප්‍රධාන හේතුව ඒක. ඉතින් ඒ නිසා අපි සතුන්ට ආදරය කරන්න ඕන. උන්ට කන්න දෙන්න ඕන. උන් අපේ පරිසරය ලස්සන කරනවා. අන්න ඒ නිසා අපි ඒ සතුන්ට ආදරය කළ જાතිය. කවදාවත් කරත්ත බැඳ ගුණ මරාගෙන කෑවේ නැහැ. කවදාවත් කිරි බීපු වෙල දෙන මරාගෙන කෑවේ නැහැ. අපි ගවයා කියලා කියන්නේ පින්වතුනි. අපි වෙනුවෙන් පුදුමතරම් අපට පිහිට වෙන කෙනෙක්. අපිට පුළුවන් ද හරකෙක් මරාගෙන කන්න ඇත්තට. බලන්න අපි කිරි බොනවා, කිරි කනවා, කරත්තේ බාඳිනවා, කුඹුරු හානවා. මේ ඔක්කොම කර දෙන්නේ හරකනේ. ඒ තියා පින්නතුනි අපේ ගමේ කරත්තකාරයෙක් ඉන්නවා. ඒ මිනිස්සයා හැන්දෑවට ගම පුරාම බඩු එකතු කරනවා. තැඹිලි, ගස් ලැබු, පළතුරු කෙසෙල් ඔක්කොම එකතු කරලා උදේ පාන්දර කරත්තේ පටවකට පොළට ගිහින් විකුණනවා. පොළේ විකුණලා හසි පුබුනවා. බීලා කරත්තේ ඉන්නේ වැටෙනවා ඊළඟට. ඉතින් ගොනා හිමින් සැරේ ගමට එනවා. උදේට මිනිහා ගොනා දක්කගෙන යනවා, හැන්දෑවට ගොනා මිනිහා දක්කගෙන යනවා. ඉතින් ඒ වගේ ගොනෙක් මරාගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ අපි කවදාවත් ගෙරිමස් කෑවේ නෑ. ඒකනේ කිව්වේ ගෙරිමස් කන්නේ රොඩියෝයි. ඒක මොම් බාල වැඩ. ඉතින් ඒ වගේ බොහොම පරිත්‍යාගශීලී જાතියක්. පුළුවන් තරම්
මේ සුභ සාධක සංගමයේ අන්‍යෝන්‍ය ආදාර සම්පේකිනිකාට උදව් කර ගන්න. ප්‍රිය වචන කියලා බුදුහාමුදුරු වදාලා ඒ වගේම පින්වතුනි අප අනුන්ට සංග්‍රහ කරන්න ඕනේ ප්‍රිය වචන වලින්. ලස්සන වචන වලින්. මේ ලෝකේ කතා කරන්න පුළුවන් එකම සතා මිනිසයා පමණයි. වෙන කාටවත් කතා කරන්න බෑ. ඒ නිසා හැම දිනාටම ප්‍රියව කතා කරන්න. ඉස්සර බලන්නකො පාරක පියාකට ඕන කෙනෙක් හම් අයිබෝම් බෑරද්ද යන්නේ. උන් අහනවනේ. පුතේ දුවේ කියලා අපි කතා කරේ. අයිබෝම් කියලා කතා කළේ. ඒ වගේ බොහෝම ප්‍රියව කතා කරන්න. කාගේවත් හිතක් දෙන්න කතා කරන්න එපා. නරක වචනයක් කතා කරන්න එපා. හැම වෙලේම ප්‍රියව කතා කරන්න. ඒ ප්‍රියවාදී බව වටිනවා. ඒ වගේම වදාලා අප සංග්‍රහ කරන්න ඕනේ අත්චර්යා පින්බතුනි අර්ථවත් දෙයක් කරන්න ඕන. එන්නම අපේ ජීවිත නිසරු වෙනවා. පාල් අනත්තක් බවට ජීවිතපත් වෙනවා. ජීවිතවල අර්ථවත් බවක් නැහැ. අප ශූන්‍ය ජීවිත අපි ගත කරන්නේ. හරිම හිස්, හරිම බොල් අපේ ජීවිතය. ඒ නිසා අර්ථවත් දෙයක් කරන්න. දැන් මේ අන්‍යෝන්‍ය ආධාර සමිතිය ගමේ යහපත වෙනුවෙන් පුළුවන් තරම් දේ කරා. ගහකොළ හිටවන්න. පුළුවන් තරම් පින්නතුනි අපි ගස්කොළන් හිටවන්න ඕන. ඉස්සර අපේ මිනිහ ගහක් කපන්නේ ගස් පහක් හිටවන. දැන් බලන්නකෝ අපි හිතමුකෝ ගෙදරක ළමෙක් උපන්නම, ගෑනු ළමෙක් උපන්නම මහෝගනී පැලයක් හිටෙව්වා. දෙයනේ අවුරුදු 25ක් වෙනකොට දුවගේ දෑවැද්ද දෙන්න පුළුවන් මේක ලක්ෂ 5ක් විතර වෙනවා. උපන්දිනේ මතක් වෙන ගහක් හිටෙව්වම ඒක අවුරුදු 20කදී ලක්ෂ 5ක් වෙනවා. ඉඩ කඩ තියෙන සෑම තැනම ගස් කොළන් හිටවනවා. ඒ ආලත් ඉස්සර ආතර් වීදීස් කියලා මහත්තයෙක් හිටියා පාරදුරේ. එයාට කියන කුස්මාම කියලා. දැන් බනිස් මාම වගේ දහනායක මහත්තයා බනිස් මාම කියනවනේ. ඒ වගේ ආතර් වීදීස් මහත්තයා කුස්මාම. මොකද හරකේ නිතරම කුස්පැල තියෙනවා. යන්නේ හැම තැනම කුස්පැල බෙදෙන. ඒ තියා ආතර් වීදීස් මහත්තයාගේ සාක්කුවේ තියෙන කුස්සට. දැන් ඕන කෙනෙක් හම්බ වෙනවනේ යාළුවෙක් කෙනෙක්. කතා කරලා ඉවර මේ ගිහින් හිටව ගන්න කොස්සට යද්දී. අපිට නේ hina වගේ තමයි නමුත් පින්නතුනි පාරදුරේ පැත්තේ ආතර් වීදීස් මහත්තයා හිටවපු කුස්පල තියෙනවා දාස් ගම්ම විශාල කුස්කස්. ඒ නිසා මේ ළමයි අපි පුළුවන් තරම් ගස් කොළක් හිටවන්න ඕන. දෙයනේ ගෙයි පිළිගන්නේ කිරි හබල පැලයක් හරි හිටව ගන්න. විනෝදයට ගන්න පුළුවන්. මිරිස් ගහ පුළුවන් තරම් අත්වද්‍යයක් කරන්න. මේ අන්‍යෝන්‍ය ආදාන සමිතිය ගමේ ඒ වගේ වැඩ කරවන්න ඕන. අපේ සෝම් පිටිනි සුද්ධ කරන්න ඕන. අපේ පාරවල් අපි සුද්ධ පවිත්‍ර කර ගන්න ඕන. ගමේ තියෙන මත්පැන් ශාලා ආදියක් ඇති වෙනවා නම් ඒක වළක්ව ගන්න ඕනේ. අර්ථවත් අපි සේවය කරන්න ඕන. සමානත්වතා ඒ වගේම ගමේ හැමදෙනා ආගම් ભેද, පක්ෂ ભેද, ජාති ભેද, කුල ભેද ආදී ඔක්කොම පැත්තකට කරලා අපි ඔක්කොම එකම ගමේ එකම සහෝදරයෝ එකම මිනිස්සු කියන සහෝදරත්වයෙන් එකිනෙකාට සලක ගන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කළා මෙසේ මේ සතර සංග්‍රහ වස්තුවෙන් අනුන්ට සංග්‍රහ කරන්න. බිඳ වැටෙන ධර්මද්වීපේ යලි ගොඩ නගන්නට, බිඳ වැටෙනු පෙරදිග ධර්මයාගාරය නැවත සරු කරන්නට සිංහල දේශය එදාමින් අද එකම රටක්සේ අපට රැකෙන්නට අපි සියල්ලෝ එක්ව දැහැමිව උදාර අදහස් ඇතිව ක්‍රියා කරන්නට අදහස් කර ගන්නට ඔබ හරි වාසනාවන්තයි. අපේ අති ගෞරවනීය පළතර සුමන ජෝති නායක ස්වාමීන් වහන්සේ මේ රටේ මහා සංඝ රත්නය අතර මහත් වූ සම්භාවනාවටපත් වෙච්ච ගාල්ල විතරක් නෙවෙයි, ගාල්දිස්සෙක් විතරක් නෙවෙයි, ලංකාවේ හැම තැනකම මහත් වූ සම්භාවනාවටපත් වෙච්ච නායක ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේ ධර්මදරයි, ගුණගරුකයි, විනයදරයි. ඒ වගේ සංඝ පීත්‍රුන් වහන්සේ නමකගේ අනුශාසනා ලබන මේ ගමද වාසනාවන්තයි. ඒ නිසා
උන්වහන්සේ කළ ආරාධනාව හරිම සතුටින් බාර අරගෙන උන්වහන්සේගේ දායක පින්නතුන් බණ ටිකක් කියන්න ලැබීම මගේද වාසනාවක්. ගුණ නුවණ දියුණු වේවා. අන්‍යෝන්‍ය ආධාර සමිතිය ගමට සෙවණක් වේවා. තව තව දියුණු වෙලා ගමටම මහඟු සේවයක් කරන මා ශක්තිමත් සංගමයක් බවට පත් වේවා. ඔබ හැම දෙනාගේම මෙලව ජීවිත සාර්ථක වේවා. පරලොව ජීවිත සුවදායක වේවා. කෙලවර සෑම දෙනාටම අමා මහ නිවන් සම්පත් හේතු වාසනා වේවා කියලා.